මේකට කුරුළු තුඩ මේක ඇවිල්ලා මේ කුරුළු තුඩ කියන්නේ මේකේ තුඩ තියෙන හොටයක් වගේ පීක් එකක් වගේ නේ පොඩි තුඩක් තියෙනවා. මේක වී වගාව සඳහා අවශ්‍ය අපිට දියර පෝර සකස් කර ගැනීමට. ඒකට අවශ්‍ය වෙනවා අපි වල් සූර්යකාන්ත. ඒ කියන්නේ ජෛවික බොටැනිකල් නේම් එක තමයි ඒකේ ටයිටෝනියා ඩයිවර්සිෆෝලියා කියන ප්ලාන්ට් එක. ඒකේ ලපටි මල් පිපෙන්න ඉස්සෙල්ලා ලපටි දණ්ඩ කිලෝ 100ක් ගන්න ලපටි වලින් අරගෙන ඒක ලීටර් 200 ප්ලාස්ටික් ඩ්‍රම් එකකට කොටන්න හොඳට පොඩි වෙන්න කපලා පැක් කරන්න හොඳට කොටලා දාන්න. සමහරවිට කිලෝ 100ක් දාන්න බැරි නම් කිලෝ 75ක් හරි 60ක් හරි. දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ කිලෝ 60ක්. ඒ ප්‍රමාණය දාලා හොඳට කොටලා ඊළඟට වතුර ලීටර් 100ක්. ඒ කියන්නේ මඩ නැති, කවලම් වෙච්ච නැති හොඳ තනි පිරිසුදු වතුර ලීටර් 100ක් දාලා ඒකට උඩින් බරක් යොදන්න ඕනේ. මොකද නැත්තම් අර වතුර දානකොට අර ලොට් එක උඩට එනවා. ඒක වතුරෙන් හොඳට පල් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් පොලිතින් එකකින් වහන්න නැත්තම් ඒකේ සාමාන්‍ය මදුරුව වෙන්න අභියාන මධ්‍යස්ථානයක් එන්න පුළුවන්. ඒක වලක ගන්නත් ඕනේ. ඊට පස්සේ අපිට පොලිතින් එකකින් වහලා සති දෙකක් තියෙන්න අරින්න පල් වෙන්න. සති දෙකක් තියෙන්න ඇරලා හොඳට කවලම් කරන්න. ඊට පස්සේ පුළුවන් නම් දවස ගාන උනක් කවලම් කරන්න පුළුවන් ඔබතුමාට. එහෙම නැත්නම් දවසක් කර දවසක් හරි කවලම් කළා මාසයක් යනකොට දැන් මේ ද්‍රාවණය දැන් අපිට ඔබතුමාට ගහන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා ඇති. එතකොට අපි දවස ගානේ කවලම් කරොත් නැත්නම් දවසක් කර දවසක් කවලම් කරොත් දවස් 15ක් ඔබතුමා කවලම් කරන්නේ නැති. එතකොට දවස් මාසයකට පස්සේ දැන් ලික්විඩ් ඩ්‍රම් එක රෙඩි වෙලා තියෙනවා. ඊට පස්සේ කරන්න පුළුවන් ගොඩ තව ඩ්‍රම් එකක් කරගෙන ගෝණියක් හරි මොකක් කර තියලා පෙරා ගන්න එක. එතකොට මෙතන තියෙනවා ලීටර් 100ක්. ඒක වැඩි වෙන්න පුළුවන්. මොකද ටයිටෝනියා ඩයිවර්සිෆයි ලපටි කරටි වල 95%කට වැඩි ප්‍රමාණයක් ජලය දෙන හින්දා සමහරට ඒ ජලයත් මේකට එකහු වුණාම 100ක් වතුර ලීටර් 100ට වැඩි වෙන්න පුළුවන් ද්‍රාවණය. දැන් ඊට පස්සේ අපිට දැන් ද්‍රාවණය අපි රෙඩි. දැන් ඔබතුමාගේ මල් පිපෙන්න ඉස්සල් දැන් වී වගාව තියෙන. ඒකට ඔබතුමාට සතියකට සැරයක් විතර අර ද්‍රාවණයෙන් ලීටර් 4කුයි වතුර ලීටර් 40කුයි අරගෙන කවලම් කළා පැය කාලයක් විතර හොඳට කවලම් කරන්න. කවලම් කරලා ස්ප්‍රේ ටැංකියෙන් හොඳට තෙමෙන්න හිඳ. හැබැයි ඒක කරන්න පුළුවන් සතියකට එකපාරක් විතර මල් පිපෙන්න ඉස්සල්ලා. මල් පිපුණාන් පස්සේ ඒක ගහන්න යන්න එපා. එතකොට වෙන්නේ මලේ තියෙන පරාග හේදිලා යනවා. එතකොට මල වී ඇටේ සාර්ථකව මහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මල් පිපිලා ඉවර වෙලා එක්කම වරන පස්සේ බණ්ඩි ඉවර වුණාන් පස්සේ පැහැෙන්න ඉතිරි කාලෙත් ඔබතුමාට තව සතියකට ලීටරයකට ඒ ප්‍රමාණය සතියකට සැරයක් විතර ගහගෙන යන්න සාමාන්‍යයෙන් වී කහ පාට ගැහෙන්න ඉස්සල්ලා කොළ පාට තියෙන තත්ත්වයේ කාලය අතර ඊට පස්සේ ඔබතුමාට කරන්න තියෙන්නේ ඒ ප්‍රමාණය නවත්තලා සාමාන්‍යයෙන් ඒ වී වගාව ආවෙස් කරන්න ගන්න පුළුවන් ක්‍රමය. නමුත් කම්පෝස්ට් පැල හිටවන්න ඉස්සෙල්ලා ඔබතුමාට තව එකක් කරන්න වෙනවා. පස සකස් කර ගැනීම. ඒකට ඔබතුමාට කම්පෝස්ට් හදන්න වෙනවා. අපි කම්පෝස්ට් හදන්න ගන්න ඕනේ අනිවාර්යෙන් නයිට්‍රජන් ප්‍රමාණය වැඩි තියෙන මොකක් හරි පැලැටියක්. ඒකට ඔය මං කිව්ව ඉස්සර වල් සූර්යකාන්ත හරි එහෙම නැත්නම් ලාඩප්ප හරි මොන හරි යොදාගෙන කිලෝ 100ක් අරගත් කිලෝ 75ක් අරගෙන ඒකට කිලෝ 25ක අමු ගොම දාලා ඔබතුමාට කොම්පෝස්ට් හදන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ ක්ෂේත්‍රය අනුව ඔබතුමාට අවශ්‍ය ප්‍රමාණය ඔය 100ට ගාන 175ක් කොළ 125ක් අමුමක් දාලා කොම්පෝස්ට් එකක් හදාගත්තොත් ඔබතුමාට ඒක සති දෙකකට සැරයක් පෙරලලා ඉක්මනට කොම්පෝස්ට් එකක් මාසෙකමාරක් මාස දෙකක් ඇතුළත කොම්පෝස්ට් එකක් හදාගන්න පුළුවන්. නමුත් මේක පෑවිල්ල තියෙන කාලයක එහෙම නැත්නම් වියලි ප්‍රදේශයක කරනවා නම් අනිවාර්යෙන් කොම්පෝස්ට් එකේ ජලය රඳා ගැනීම සඳහා ඔබතුමාට ජලය යොදන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ ජලය වාෂ්ප වීම වළක්වීමට පොලිතින් එකකින් වහලා තියාගත්තොත් ඉක්මනට ඔබතුමාට කොම්පෝස්ට් එකක් ලබා ගන්න පුළුවන්. පැල හිටවන්න ඉස්සෙල්ලා පස සකස් කිරීමට පෙර සකස් ක්‍රියාවට පැල හිටවන අතර ඔබතුමාට කොම්පෝස්ට් දා ගැනීමට දාලා පස සාරවත් කර ගැනීමට අවශ්‍ය කොම්පෝස්ට් දාන්න ඕනේ. ගොයමට තියෙන පණු රෝග පාලනය කිරීම සඳහා ගැම්බි පළාත් වල තියෙන කලවැල් කියන බෙහෙත් වර්ගය අරගෙන කොටලා ඒක සමග අරගෙන ගුලියක් සාදා ඒක අපි ඉහළම ලියද්දී වක්කඩේ හංගන්න පුළුවන්. වක්කඩේ එතකොට වක්කඩේ ගැහුවන් පස්සේ ඒ එන ජලය සම්පූර්ණ මුළු කුඹුරු පුරාම ඉබේම බෙහෙතේ තියෙන ගුණ පැතිරිලා ඒකට වී වගාවට වින කරන කුමි පණු රෝග පාලනය කිරීමට හැකියාවක් තියෙනවා.